එතකොට අපි අර ද්‍රාවණයක තාපාංකය වාෂ්පශීලීත්වය අනුව ඒකේ තාපාංකය වාෂ්පශීලීත්වය වැඩි කාලෙද කියලා පැහැදිලි කරේ. එතන ඒකේ දෙපැත්තම ඉන්න පුළුවන්. මොකද තාපාංකය මුලින්ම දීලා වාෂ්පශීලීත්වයවත් නැත්නම් ආංශික පීඩනය අහන්නත් නැත්නම් පීඩනය වැඩි වෙන කාලෙද කියලා අහන්නත් පුළුවන්. හොඳයි. හරි. එහෙනම් මෙන්න පොඩ්ඩක් දාගන්න. A හා B ද්‍රාවක දෙකක් සලකමු. A හා B ද්‍රාවක දෙකක් සලකමු. A හා B ද්‍රාවක දෙකක් සලකමු. එහි P නෝට් A විශාලයි P නෝට් B වේ. P නෝට් A විශාලයි P නෝට් B වේ. කියලා දාගන්නකො. ඒ කියන්නේ P නෝට් A පැත්තට කට ඇරිච්ච පැත්ත P නෝට් B කට වැහිච්ච පැත්ත වේ. හරිද? සමතුලිතතාවට අදාළ දාගන්නකො. ද්‍රව වාෂ්ප සමතුලිතතාව. ද්‍රව වාෂ්ප සමතුලිතතාවට අදාළ දාගන්න. පද්ධතිය දාගන්න. ඉක්මනට දාගන්න. හරි. ඔය අතර වීඩියෝ එක නතර කරගෙන දාගන්න. මම ඉතින් කියාගෙන යනවා. මෙහෙම ලියන්න. ඒක මේ සංකේත ටිකක් හඳුනා ගන්නකො. P නෝට් A කියන්නේ A වල සංතෘප්ත වාෂ්ප පීඩනය. P නෝට් B කියන්නේ B වල සංතෘප්ත වාෂ්ප පීඩනය කියලා දාගන්නකො. ඒකක ටික හඳුනා ගන්න. P නෝට් A කියලා එකක් ගහලා A හි සංතෘප්ත වාෂ්ප පීඩනය. P නෝට් B B වල සංතෘප්ත වාෂ්ප පීඩනය. B වල සංතෘප්ත වාෂ්ප පීඩනය. එතකොට කොහොමද හොයාගත්තේ අපි? එතකොට P නෝට් B විශාලයි P නෝට් A නිසා B ට සාපේක්ෂව A වල වාෂ්පශීලීත්වය වැඩි. ඒ කියන්නේ මොකද්ද? වාෂ්ප වීමේ හැකියාව වැඩි. එතන එහෙම වෙන්නේ මොකක්ද? බලය මොකක් වුණාට පස්සේද? අන්තරානුකාකර්ෂණ බලය කුඩා වුණොත් නැත්නම් ප්‍රබලතාව අඩු වුණොත් නේද වාෂ්ප වීමේ හැකියාව වැඩි. එතකොට B වල වාෂ්පශීලීත්වය වැඩි කියන්නේ A වල වාෂ්පශීලීත්වය වැඩි කියන්නේ B වලට සාපේක්ෂව A වල බල ප්‍රබලතාව අඩුයි. හරිද? ඒ නිසා තාපාංගය මොකක් වෙනවද? අඩු වෙනවා. මෙහෙම ලියන්න. ද්‍රාවක දෙකම සමාන උෂ්ණත්ව සලකමු. සමාන උෂ්ණත්වයේ පවතින්නේයි සලකමු. ද්‍රාවක දෙකම සමාන උෂ්ණත්වයේ පවතින්නේයි සලකමු. ඊට කරුණු විදිහට ලියා ගන්න. මේක P නෝට් A විශාලයි P නෝට් B නිසා P නෝට් A විශාලයි P නෝට් B නිසා B වලට සාපේක්ෂව A වල වාෂ්පශීලීත්වය ඒ කියන්නේ වාෂ්ප වීමේ හැකියාව පීඩනය කියලා හිතන්නත් පුළුවන්ද? ඒතර පීඩනය කියන ඒවා රඳාපවතින්නේ උෂ්ණත්වයයි අන්තරානුකාකර්ෂණ බලයයි මතනේ. ඒතර උෂ්ණත්වය සමාන නිසා රඳාපවතින්නේ කවුරු මත විතරද මෙයාලගේ? බල ප්‍රබලතාව මත විතරයි. වාෂ්පශීලීත්වය වැඩිය. එමගින් පැහැදිලි වන්නේ B ට සාපේක්ෂව A වල අන්තර් අණුක ආකර්ෂණ බලවල ප්‍රබලතාව අඩුවන බවයි. එම නිසා B වල තාපාංකයට සාපේක්ෂව A වල තාපාංකය අඩුවේ. හරිද?
එතකොට ඒක අනිත් පැත්තට උනන්න පුළුවන් වෙනවා. එතකොට තාපාංකය දුන්නොත් ඒකේ වාෂ්පශීලීත්වය කියන්න පුළුවන් වෙනවා. කොහොමද කියන්නේ? ඕකේ අනිත් පැත්ත. එතකොට යම් කෙනෙකුගේ තාපාංකය වැඩි වුණොත් එහෙම අපිට කියන්න පුළුවන් එයාගේ බල ප්‍රබලතාව වැඩි. එතකොට බල ප්‍රබලතාව වැඩි කියන්නේ වාෂ්ප වීමේ හැකියාව අඩුයි කියලා. පැහැදිලිද? දැන් එතන පොඩ්ඩක් මේක ඕනනම් දාලා තියාගන්න. P not A විශාලයි P not B. එතන මේ T කියලා ගත්තේ තාපාංගය කියන වචනය හොඳයි. TA කුඩයි TB. හරි. දැන් අපි යනවා පාඩමේ තවත් අලුත් කොටසකට. දාගන්න මාතෘකාව පරිපූර්ණ ද්‍රාවණ. පරිපූර්ණ ද්‍රාවණ. පරිපූර්ණ ද්‍රාවණ. පරිපූර්ණ ද්‍රාවණ. ද්‍රාවක නෙවෙයි හොඳේ ද්‍රාවණ. හරි. එතන ඔය ටික පැහැදිලි කරන්න තමයි අපි මුලින් ඉඳන් කරුණු ඉගෙනගෙන ආවේ. හරි. අපි හිතමුකෝ මෙහෙම ඒ ද්‍රාවකයක් තියෙනවා. ඒ ද්‍රාවකයක් තියෙනවා. ඒ ද්‍රාවකයක් තියෙනවා. එතකොට ඔය කියන්නේ එකේ අණු තියෙන්නේ කවුරු විතරද? ඒ ද්‍රාවකයක් සැලකුවොත් ඕකේ අණු තියෙන්නේ කවුරු විතරද? ඒ අණු විතරයි. මොන මම ඒක පොඩ්ඩක් දාගන්නවා. ඒ අණු විතරයි මේක ඇතුලේ තියෙන්නේ. ඔය ද්‍රාවකය ඇතුලේ තියෙන්නේ ඒ අණු විතරයිනේ. එතන මේකේ ඇති වෙන්න පුළුවන් ආකර්ෂණ බල මොනවද? ඒ කියන්නේ හයිඩ්‍රජන්ද දීප්‍රවද කියන එක නෙවෙයි. කවුරු අතරද ඇති වෙන්න පුළුවන් ආකර්ෂණ බලය. බලනකොට තියෙන්නේ ඒ අණු විතරක් නිසා මේකේ හදෙන්න පුළුවන් වෙන්නේ ඒ හා ඒ අතර අන්තරාණුක ආකර්ෂණ බලයක් නේද? හරිද? මේ ඒ ද්‍රාවකයේ සැලකුව ඒකේ තියෙන අණු ටික ඒකේ තියෙන බලය. හදන්න පුළුවන් බලය. හරිද? අපි හිතමුකෝ B ද්‍රාවකය. B ද්‍රාවකයේ හිතමුකෝ B ද්‍රාවකය ගැන. ඒතර B ද්‍රාවකය ගැන හිතුවොත් ඕකේ තුල තියෙන මොන අණු විතරද? B අණු විතරයි. B ද්‍රාවකය තුල ගත්තොත් එහෙම ඕකේ තියෙන්නේ B අණු විතරයි. හරිද? එතකොට මෙයාගේ ඇති වෙන්න පුළුවන් ආකර්ෂණ බලය කවුරු අතර විතරද? B අතර විතරයි. ඇයි තියෙන්නේ මුළු ඔක්කොම අණු ටික තියෙන B විතරයිනේ. ඒ නිසා මෙයාගේ ඇති වෙන්න පුළුවන් B විතරයි. හරිද? අපි දැන් හිතමු ඔය A හා B ද්‍රාවක දෙක එක් කරලා හදනවා ද්‍රාවණයක්. එතකොට දෙන්නෙක් එක් කරොත් ඒකට කියන්නේ ද්‍රාවණයක් කියලානේ. A හා B එක් කරලා හදනවා ද්‍රාවණයක්. එතකොට ඒකේ කවුරුද ඇතුලේ ඉන්නේ? ඒ ද්‍රාවණය ඇතුලේ A අණුත් ඉන්නවා B අණුත් ඉන්නවානේ. A අණුත් ඉන්නවා B අණුත් ඉන්නවා. පිළිවෙලක් නැහැ. A අණුත් ඉන්නවා B අණුත් ඉන්නවා. හොඳට බලන්න. A අණුත් ඉන්නවා B අණුත් ඉන්නවා. එතකොට දැන් මේකේ ඇති වෙන්න පුළුවන් ආකර්ෂණ බල මොනවද? කවුරු අතරද? හොඳට බලන්න. එතන මෙයාගේ ඒ අතර තියෙන්න පුළුවන්. ඇයි ඒ අණු මිශ්‍ර වෙලා තියෙනවනේ. එතන මෙයාගේ අතර හැදෙන්න පුළුවන් ඒ අතර බන්ධනයක්. තව ඇයි B අණු තියෙනවනේ. එහෙනම් B අතර තියෙන්නත් පුළුවන්. ඊළඟ තව A හා B අණු එකතු වෙන්නත් පුළුවන්. එතකොට AB අණු අතර ආකර්ෂණයක් එන්නත් පුළුවන්. පැහැදිලිද? එතන මේ පරිපූර්ණ ද්‍රාවණ පැහැදිලි කරන්න යන්නේ. එතකොට මෙයාගේ AB අණු ඔක්කොම මිශ්‍ර වෙලා තියෙන නිසා ඇති වෙන්න පුළුවන් AA අතර ආකර්ෂණයක්, BB අතර ආකර්ෂණයක්, A හා B අතර ආකර්ෂණයක්. ඇයි ඒක අණු වෙනම තියෙන්නේ? පැහැදිලිද? එතකොට පරිපූර්ණ ද්‍රාවණයක් කියන්නේ මෙන්න මේ වගේ එකක්. ද්‍රාවණයේ තියෙන සියලුම අන්තරාණුක ආකර්ෂණ බල. ඒ කියන්නේ පරිපූර්ණ ද්‍රාවණ සඳහා නිර්වචන ගොඩක් තියෙනවා. හරිද? පරිපූර්ණ ද්‍රාවණ සඳහා නිර්වචන ගොඩක් තියෙනවා. ඒක අපි වැදගත්ම ටික කතා කරමුකෝ. එතකොට ද්‍රාවණයක තියෙන සියලු අන්තරාණුක ආකර්ෂණ බල. ඒතර මේකේ නම් අන්තරාණුක ආකර්ෂණ බල තියෙන්නේ කීයද? 3යි. A තියෙනවා, B තියෙනවා, AB තියෙනවා. සියලුම අන්තරාණුක ආකර්ෂණ බලවල ප්‍රබලතාව. හරිද? සියලුම අන්තරාණුක ආකර්ෂණ බල ප්‍රබලතාව එකිනෙක සමාන වෙනවා නම් ඒවට කියනවා පරිපූර්ණ ද්‍රාවණ කියලා. හරිද? ද්‍රාවණයක පවතින සියලුම අන්තරාණුක ආකර්ෂණ බල ප්‍රබලතාව සමානයි නම් ඒ වගේ ද්‍රාවණ වලට කියනවා පරිපූර්ණ ද්‍රාවණයක් කියලා. පැහැදිලිද? අපිට ඒක කියන්න පුළුවන් මෙහෙම AB ද්‍රාවණයේ FAA හරිද? සමානයි FBB. සිම්පල් F දාලා තියෙන මේ. ඒක සමානයි FAB වෙනවනම්. එතන මේ F කියන එකේ තේරුම අන්තරාණුක ආකර්ෂණ බලය. හරිද? F කියන එකේ තේරුම අන්තරාණුක ආකර්ෂණ බලය. එතන මේකේ තේරුම A අන්තරාණුක ආකර්ෂණ බලය. මේ කියන්නේ BB අන්තරාණුක ආකර්ෂණ බලය. මේ කියන්නේ AB අන්තරාණුක ආකර්ෂණ බලය. එතකොට ඕනම ද්‍රාවණයක තියෙන සියලුම අන්තරාණුක ආකර්ෂණ බලවල ප්‍රබලතාව සමානයි නම්, එකිනෙක සමානයි නම්
ඒ ද්‍රාවණ වලට කියනවා පරිපූර්ණ ද්‍රාවණ කියලා. පැහැදිලිද? සියලුම අන්තරාණු ආකර්ෂණ බලවල ප්‍රබලතාව සමානයි නම් ඒකට කියනවා පරිපූර්ණ ද්‍රාවණ කියලා. පැහැදිලිද? එතන මෙයා H බන්ධන නම් මෙයාත් හයිඩ්‍රජන් බන්ධන වෙන්න ඕන. මෙයාත් හයිඩ්‍රජන් බන්ධන වෙන්න ඕන. මෙයා අපකිරණ ඔක්කොම ටික අපකිරණ වෙන්න ඕන. ඒ කියන්නේ ප්‍රබලතාවයේ අගය. ඒ කියන්නේ බන්ධන ශක්තිය ගත්තොත් බන්ධන ශක්තිය එකිනෙක මොකක් වෙන්න ඕනද? සමාන වෙන්න ඕන. පැහැදිලිද? එතකොට සමහර අය මෙහෙමත් කියනවා බලන්නකො මෙතන තියෙන A විතරයි. මෙතන තියෙන B විතරයි. එතකොට මුලින් පැවතුනේ A ආකර්ෂණ බලයි B අන්තරාණු ආකර්ෂණ බලයි මුලින් පැවතුණා. හරිද? එතකොට මේක මිශ්‍ර කරලා පස්සේ හැදිච්ච ද්‍රාවණේ අලුතෙන් හැදුණා කවුරුද? AB බන්ධනය. එතකොට සමහර ගුරුවරු කියනවා මෙහෙම අලුතෙන් සෑදෙන බන්ධනයේ ප්‍රබලතාව. එතකොට මොකද මේ අලුතෙන් මේ සෑදුනේ AB. අලුතෙන් සෑදෙන බන්ධනයේ ප්‍රබලතාව මුලින් පැවති බන්ධන දෙකේම ප්‍රබලතාවයට සමානයි නම් එවැනි ද්‍රාවණ පරිපූර්ණ ද්‍රාවණ වේ. අපව කිව්වොත් අලුතෙන් සෑදෙන බන්ධනයේ ප්‍රබලතාව මුලින් පැවති බන්ධනවල ප්‍රබලතාවයට සමානයි නම්. හරිද? ඉතින් ඒක අර අපි ඉස්සෙල්ලා කියපු නිර්වචනේ තියෙනවනේ. එතන මේක මුලින් මේ අලුතෙන් හැදුනා. මේ දෙක මුලින් පැවතුණා. ආරම්භයේදී පැවතුණා මේ. ඒතර අලුතෙන් හැදිච්ච එකනාගේ බන්ධනයේ ප්‍රබලතාව මුලින් තියෙන බන්ධන දෙකටම ප්‍රබලතාවට සමානයි නම් ඒක කියනවා පරිපූර්ණ ද්‍රාවණ කියලා. පැහැදිලිද? ඒක ඉතින් අර කතාවම ඔබ තියෙනවනේ සියලුම ආකර්ෂණ බල එකිනෙක සමානයි නම් ඒක කියනවා පරිපූර්ණ ද්‍රාවණ කියලා. හරිද? එතකොට දැන් ආපහු හිතන්න මේකේ ABD කියලා 3 දෙනෙක් ඉන්නවා. ABD කියලා 3 දෙනෙක් ඉන්නවා. එතකොට මේක ඇතුලේ තව අලුත් අණුවක් පිහිටනවා D කියලා. හරිද? D කියලා අලුතෙන් අණුවක් පිහිටනවා. එතකොට මේකේ මෙයා පරිපූර්ණ ද්‍රාවණයක් කියන්නේ කොහොමද? ඒතර තේරෙනවනේ. එතකොට මේක තුල අලුතෙන් බන්ධන හැදෙන්න පුළුවන් කවුරුද? A D අතර ඇති වෙන්න පුළුවන් නේ. A හා D අතර. දැන් අපිට ලියන්න පුළුවන් මේකේ තව තියෙනවා කවුරුද? A D ආකර්ෂණ බලය. තව තියෙනවා කවුරුද? B හා D අතර. B හා D අතර. තව තියෙනවා D දෙන්නෙක් එකතු වෙන්නත් පුළුවන් නේ. කොහොම වෙන්නත් පුළුවන්. ඒතර ඒ වගේ ද්‍රාවණයක පරිපූර්ණ ද්‍රාවණයක් කියන්නේ මොකක්ද? ඒකම තමයි. දැන් මෙතෙන් දෙන ආකර්ෂණ බල 3යිනේ. මෙයා D කියලා කෙනෙක් ගත්තොත් ආකර්ෂණ බල ඔක්කොම කීයක් තියෙනවද? 6ක් තියෙනවනේ. ඔය 6ම සමාන වෙන්න ඕනේ. එතන තව 4ක් හිටියොත් එහෙම තවත් එක්කෙනෙක් සංඝටක හිටියොත් එහෙම එතන ඒකේ තව බන්ධන 3ක් හෝ 4ක් සෙට් වෙනවනේ. ඒ බලවල ඔක්කොගෙම ප්‍රබලතාව සමාන වෙන්න ඕනේ. පැහැදිලිද? එතකොට යම් ද්‍රාවණයක් පරිපූර්ණ වෙනවා කියන එකේ තේරුම සංඝටක දෙකක් නෙවෙයි හොඳේ. ඕන තරමක් තියෙන්න පුළුවන්. ඒ සංඝටක තියෙනකොට තියෙන සියලුම ආකර්ෂණ බලවල ප්‍රබලතාව සමාන වෙන්න ඕන. පැහැදිලිද? නමුත් අපේ සිලබස් එකේ තියෙන දැන් මේක සංඝටක 3ක් නේ. Aත් ඉන්නවා Bත් ඉන්නවා Dත් ඉන්නවා. ඒතර සංඝටක 3යි. එහෙම වුණොත් එහෙම පරිපූර්ණ ද්‍රාවණයක් වෙන්න ආකර්ෂණ බල 6ක ප්‍රබලතාවය එකිනෙක සමාන වෙන්න ඕන. පැහැදිලිද? නමුත් අපේ සිලබස් එකේ තියෙන සංඝටක දෙකකින් යුත් පරිපූර්ණ ද්‍රාවණ විතරයි. සංඝටක දෙකකින් යුත් පරිපූර්ණ ද්‍රාවණ විතරයි. පැහැදිලිද? එතකොට සංඝටක දෙකකින් යුත් පරිපූර්ණ ද්‍රාවණයක් නම් අනිවාර්යයෙන්ම අපිට අහුවෙන්නේ එකිනෙකට වෙනස් වූ ආකර්ෂණ බල කීයද? 3යි. ඒ නිසා මතක තියාගන්න පරිපූර්ණ ද්‍රාවණය කියලා කියන්නේ මේ දෙන්නෙක් මිශ්‍ර කිරීම නෙවෙයි. හරිද? නමුත් සිලබස් එකේ තියෙන සංඝටක දෙකක එක්කෙනෙක් මිශ්‍ර කිරීම විතරයි. එහෙම වුණොත් බල 3යි. නැත්තම් සංඝටක ගොඩක් තියෙනවා නම් සියලුම ආකර්ෂණ බල. ඒක අගෙන් කියන්න බෑ වෙනස් වෙනෝනේ. සියලුම ආකර්ෂණ බල එකිනෙක සමාන වෙනවා නම් ඒකට කියනවා පරිපූර්ණ ද්‍රාවණ කියලා. පැහැදිලිද? ඔකට තමයි පරිපූර්ණ ද්‍රාවණය කියන්නේ. ඒතර පාඩම ඉස්සරහට යන අපිට දිගටම ඕන වෙනවා පරිපූර්ණ ද්‍රාවණය කියලා වචනේ. හරිනේ? ඒ නිසා පොඩ්ඩක් මෙහෙම දාගමු. A ද්‍රාවකය හා B ද්‍රාවකය එක්කර A ද්‍රාවකය හා B ද්‍රාවකය එක්කර සාදා ගන්නා AB ද්‍රාවණය සලකමු. උදාහරණ ලියන්න කලින් නිර්වචන දාගත්ත නම් හොඳයි. පොඩක් ඔය ලියුවේ කපන්නකො. ලියුවේ කපලා පරිපූර්ණ ද්‍රාවණය කියන මාතෘකාවේ නිර්වචන දාගත්තේ නෑනේ අපි. ඒක ඉස්සලා දාගෙන ඉමු. පරිපූර්ණ ද්‍රාවණයක නිර්වචනය පරිපූර්ණ ද්‍රාවණය කියලා දාලා මෙහෙම ලියා ගන්න නිර්වචනය. ද්‍රාවණයක පවතින සියලුම
ද්‍රාවණයක පවතින සියලුම අන්තර් අණුක ආකර්ෂණ බල සියලුම අන්තර් අණුක ආකර්ෂණ බලවල ප්‍රබලතාව එකිනෙක සමාන වේ නම් එවැනි ද්‍රාවණ පරිපූර්ණ ද්‍රාවණ ලෙස හඳුන්වයි. අර දැන් අරක දාගන්න. A ද්‍රාවකය හා B ද්‍රාවකය උදාහරණ කියලා දාතර කමකුත් නැහැ. A ද්‍රාවකය හා B ද්‍රාවකය එක්ක සාදා ගන්නා AB ද්‍රාවණය සලකමු. කියලා සටහන විතරක් දාගන්න. A ද්‍රාවකය B ද්‍රාවකය AB ද්‍රාවණය යාලගේ තියෙන ආකර්ෂණ බල ටික යටින් දාගන්න ගන්න. හරිද? සමාන අවස්ථාව දාගන්න එපා. කොහොමද දාගත්තා නම් හරි. ඉක්මනට දාගන්න එක. හරිද? ඒතර අවශ්‍ය නම් වීඩියෝ එක නතර කරලා දාගන්න. මම ඉතින් නම් කියාගෙන යනවා. හරිද? ලියන්න මෙහෙම. AB ද්‍රාවණයේ කියලා මේක දාගන්න. FAA සමානයි FBB සමානයි FAB. වේනම් AB ද්‍රාවණය පරිපූර්ණ ද්‍රාවණයක් වේ. ඊට පස්සේ මොනවද යනද? F මගින් අන්තර් අණුක ආකර්ෂණ බලය සංකේත කරයි. F මගින් අන්තර් අණුක ආකර්ෂණ බලය සංකේත කරයි. හරිද? ඒතකොට අපිට නිර්දේශය තුළ තියෙන සංඝටක දෙකකින් යුත් පරිපූර්ණ ද්‍රාවණ විතරයි. ඒතර අපිට අහුවෙන්නේ බල වර්ග වලින් වෙනස් බල තුනක් තියෙන එක්කෙනෙක් විතරයි. හරිද? හරි. ඊට පස්සේ අපි කියුනේ තව නිර්වචන තියෙනවා කියලා. තව නිර්වචනයක් තමයි රවුල් නියමය. හරිද? රවුල් නියමය. පිළිපදින ද්‍රාවණ වලටත් කියනවා පරිපූර්ණ ද්‍රාවණ කියලා. රවුල් නියමය පිළිපදින ද්‍රාවණ වලටත් කියනවා පරිපූර්ණ ද්‍රාවණ කියලා. ඒකට හේතුව රවුල් නියමය යොදන්න පුළුවන් පරිපූර්ණ ද්‍රාවණ වලට විතරයි. ඒ කියන්නේ මේ වගේ ද්‍රාවණයකට විතරයි. තා පොඩ්ඩකින් කියනවා මේක. රවුල් නියමය යොදන්න පුළුවන් මේ වගේ පරිපූර්ණ ද්‍රාවණයක් සඳහා විතරයි. ඒක පොඩ්ඩක් මෙහෙම ලියාගමු. පරිපූර්ණ ද්‍රාවණ පහත පරිදිද දැක්විය හැකිය. පරිපූර්ණ ද්‍රාවණ පහත පරිදිද දැක්විය හැකිය. රවුල් නියමය පිළිපදින ද්‍රාවණ ඊළඟට සාමාන්‍ය මේ දෙක හොඳින් මිශ්‍ර වෙනවා නම් ඒ කියන්නේ ද්‍රාවක හොඳින් මිශ්‍ර වෙනවා නම් ඒකටත් කියන්න පුළුවන් පරිපූර්ණ ද්‍රාවණයක් කියලා. නමුත් ඒක 100% නිවැරදි මේ නිර්වචනයක් නෙවෙයි හොඳේ. ඒ කියන්නේ ද්‍රාවක හොඳින් මිශ්‍ර වෙනවා නම් ඒකට කියනවා පරිපූර්ණ ද්‍රාවණ කියලා. නමුත් ඒක 100%
නිවැරදි කියලා ගන්න බෑ නේද? ඉතින් ඕන එකක් දාගන්න. ද්‍රාවක හොඳින් මිශ්‍ර වන ද්‍රාවණ. හොඳින් මිශ්‍ර වන ද්‍රාවණ. දෙයක් සලකන්න පුළුවන්. හරිද? ඉවර නෑ. ඔය පරිපූර්ණ ද්‍රාවණයෙන් පස්සේ තමයි රවුල් නියමේ යන්නේ. ඒක තමයි මේ කොටසේ තියෙන ප්‍රධානම සමීකරණය. හරි. දැන් මෙන්න මෙහෙම අවස්ථාවක් තියෙනවා. ඒ කියන්නේ සමහර ද්‍රාවක තියෙනවා ඕනම අනුපාතයකින්. ඒ කියන්නේ දැන් අපි ගත්තේ A හා B නේ. කොට පිටි කරලා ගන්නම්. සමහර ද්‍රාවක තියෙනවා එයාලා මිශ්‍ර කරන ඕනම අනුපාතයකින්. අපි හිතමු A කියලා. A හා B ද්‍රාවක එක්කලා මිශ්‍ර කළා තමයි හදන්නේ AB ද්‍රාවණය. හරිද? එතන මේ A හා B ද්‍රාවක ඕනමක සංයුතියකින්, ඒ කියන්නේ මෞල භාගය, ස්කන්ධ භාගය ඕනම එකකින්. අපි මෞල භාගය හිතමුකෝ. මෙයා 0.1යි. මෙයා අතර 0.9ක් වෙනවනේ. හරිද? මෞල භාගයෙන් මෙයා 0.2යි. මෙයා 0.8යි. හරි මෙයා 0.3යි. එතන මෙයා 0.7යි. ඒ විදිහට ඕනම තරමක් ගිහිල්ලා එතන මෙයා 0.9යි මෙයා 0.1යි. ඒ වගේ ඕනම සංයුතියකින්. හරිද? සංයුතිය කියන්නේ මෞල භාගය, ස්කන්ධ භාගයනේ. මිශ්‍ර කරන ඕනෑම සංයුතියකින් එයා පරිපූර්ණ ද්‍රාවණ දක්වනවා. සමහර ඒවා. ඒ කියන්නේ සමහර පරිපූර්ණ ද්‍රාවණ. ඒවට අපි කියනවා පූර්ණ පරාස පරිපූර්ණ ද්‍රාවණ කියලා. පැහැදිලිද? සමහර ද්‍රාවක තියෙන එක ද්‍රාවණ පරිපූර්ණ ද්‍රාවණ නිර්මාණය කිරීමේදී දාන ද්‍රාවකවල ඕනෑම සංයුතියකින්, ඒ කියන්නේ විශේෂත්වයක් නැහැ තාම මේක කඩන්න පුළුවන් කොටස් වලට. ඒ වගේ ඕනෑම සංයුතියකින් මිශ්‍ර කරාට පස්සේ ද්‍රාවණ හැදෙනවා, පරිපූර්ණ ද්‍රාවණ හැදෙනවා. ඒ වගේට කියන පූර්ණ පරාස ද්‍රාවණ කියලා, පරිපූර්ණ ද්‍රාවණ කියලා. හරිද? තව සමහර ඒවා තියෙනවා දාන්න පුළුවන් සීමිත පරාසයක් විතරයි. ඒ කියන්නේ මෙයාගේ දශම එකක් දාලා මෙයාගේ දශම 9ක් දැම්මොත් පරිපූර්ණ වෙනවා. ඊළඟට මෙයාගේ දශම 6ක් දාලා මෙයාගේ දශම 4ක් දැම්මොත් මෞල භාග හොඳේ. මෞල භාග. මෞල ප්‍රමාණ නෙවෙයි මෞල භාගය. දශම 6ක්. ඊළඟට මෙයා දශම 8ක් දාලා මෙයා දශම 2ක් වගේ. ඔහොම දැම්මොත් විතරක් පරිපූර්ණ වෙනවා. ඒ අතරතුර පරාසවලදී පරිපූර්ණ ද්‍රාවණ වෙන්නේ නැහැ. පැහැදිලිද? එහෙම හදන ද්‍රාවණ තියෙනවා. ඒවට කියනවා සීමිත පරාස පරිපූර්ණ ද්‍රාවණ. ඇයි? මේ පරාස දැන් මේ තුනෙන් විතරයි කියලා. මේ පරාස තුන විතරයි මෙයාලා පරිපූර්ණ ද්‍රාවණ විදිහට හැසිරෙන්නේ. පැහැදිලිද? ඒ වගේ ඒවට කියනවා සීමිත පරාස පරිපූර්ණ ද්‍රාවණ. හැබැයි ඒ ලෙවල් මට්ටමේදී එහෙම නැහැ. පැහැදිලිද? පූර්ණ පරාස පරිපූර්ණ ද්‍රාවණ හා සීමිත පරාස පරිපූර්ණ ද්‍රාවණ කියලා කොටස් දෙක උගන්වන්න නැහැ. නමුත් ඒක මේ දැනගත්තට වරදක් වෙන්නේ නැහැ. ඒ නිසා අපි නෝට් එකට දාගමු. මතකයිනේ? ද්‍රාවකවල ඕනෑම අනුපාතයකින් මිශ්‍ර කිරීමේදී පරිපූර්ණ වෙනවා කියන පූර්ණ පරාස කියලා. සීමිත පරාසයක විතරයි. කියන පරාස කිහිපයක විතරක් පරිපූර්ණ වෙනවා නම් ඒකට කියනවා සීමිත පරාස පරිපූර්ණ ද්‍රාවණ කියලා. හරිද? අපි ඒක පොඩ්ඩක් මෙහෙම දාගමු. ද්‍රාවකවල ඕනෑම සංයුතියකින් ඕනෑම සංයුතියකින් මිශ්‍ර කිරීමේදී පරිපූර්ණ ද්‍රාවණ සාදයිනම් ඒවා පූර්ණ පරාස පරිපූර්ණ ද්‍රාවණ ලෙස හඳුන්වයි. ඊළඟ කරුණ ද්‍රාවකවල මිශ්‍ර කරන සංයුතිවල සීමිත පරාසයක් තුල පමණක් මිශ්‍ර කරන සංයුතිවල සීමිත පරාසයක් තුල පමණක් පරිපූර්ණ ද්‍රාවණ සාදයි නම් ඒවා සීමිත පරාස පරිපූර්ණ ද්‍රාවණ
සීමිත පරාස පරිපූර්ණ ද්‍රාවණ ලෙස හඳුන්වයි. ඊළඟ පරිපූර්ණ ද්‍රාවණ සඳහා උදාහරණ කියලා මේ ටික දාගන්න. පරිපූර්ණ ද්‍රාවණ සඳහා උදාහරණ. හරි. ආ කියන්න ඕන දේ තමයි 100ට 100ක් පරිපූර්ණ ද්‍රාවණ නැහැ. හරිද? 100ට 100ක් පරිපූර්ණ ද්‍රාවණ නැහැ. ආසන්න වශයෙන් පරිපූර්ණ ද්‍රාවණ විතරයි තියෙන්නේ. ඒතර දැන් ජලය D2O ගත්තොත් එහෙම මේ ඒ දෙක මිශ්‍ර කිරීමෙන් හැදෙන ද්‍රාවණය ආසන්න වශයෙන් පරිපූර්ණයි. 100ට 100ක් පරිපූර්ණ ද්‍රාවණ නැහැ. ඒක හොඳට මතක තියාගන්න. පරිපූර්ණ වායු කියලා වර්ගයක් නැහැනේ ලෝකේ. කියන තාත්වික වායු විතර ඇතුළ පරිපූර්ණ වායු කියලා ගන්න අපි නිකන් ටියර් එකකින් නේ හිතලා ගන්න පරිපූර්ණ වායු කියලා. ඒ වගේ පරිපූර්ණ ද්‍රාවණ කියලා ද්‍රාවණ නැහැ. ආසන්න වශයෙන් පරිපූර්ණ ද්‍රාවණ විතරයි තියෙන්නේ. හරිද? චුට්ටක් ඕන මෙහෙම ලියා ගන්න. උදාහරණ ගන්න විදිහට කමක් නැහැ. 100ට 100ක් 100ට 100ක් වන පරිපූර්ණ ද්‍රාවණ ස්වභාවයෙන් නොමැති වූද ආසන්න වශයෙන් පරිපූර්ණ ද්‍රාවණ පවතී. කියලා උදාහරණ විදිහට මේ ටික දාගන්න. මේ වචනේ කිව්වොත් මෙයා බෙන්සීන් දන්නවනේ අහලා තියෙනවනේ. මෙයා බෙන්සීන් මෙයා ගත්තොත් ටොලුවීන්. බහුලවම අපිට ලැබෙන විභාගය ටොලුවීන්. ඉවර නැත පොඩ්ඩක් තියෙනවා. උදාහරණ ටික දාලා ඉවරයි. ඊළඟ කෙටි යන මාතෘකාව පරිපූර්ණ ද්‍රාවණයක ලක්ෂණ. මේක දාගන්න. ඊට පස්සේ පරිපූර්ණ ද්‍රාවණයක ලක්ෂණ. පරිපූර්ණ ද්‍රාවණයක ලක්ෂණ. එතන මේ දෙන මිශ්‍ර කළ හදන ද්‍රාවණයේ සියලු මන්ත්‍රාණුක ආකර්ෂණ බල එකිනෙක මොකක් වෙනවද? සමානයි නේ. ඒකනේ ප්‍රධානම ලක්ෂණය. දැන් කවුරු වශයෙන් ඉක්මනට දාගන්න. සියලු අන්තරාණුක ආකර්ෂණ බලවල ප්‍රබලතාව සමානයි. සියලු අන්තරාණුක ආකර්ෂණ බලවල ප්‍රබලතාව සමානයි. ඊළඟට රාවුල් නියමය පිළිපදී. රාවුල් නියමය පිළිපදී. ඊළඟට පරිපූර්ණ ද්‍රාවණයේ මුළු පරිපූර්ණ ද්‍රාවණයේ මුළු පරිමාව ගත්තොත් එහෙම මේ D2O ජලය දාලා ඔය පරිපූර්ණ ද්‍රාවණය හදන්නේ ද්‍රාවණයේ මුළු පරිමාව සමානයි මේ එක් කරන පරිමාවල කාර්යය එකතුවට. හරි? එක් කරන ද්‍රාවකවල පරිමාවල එකතුව සමානයි පරිපූර්ණ ද්‍රාවණයේ පරිමාවට. හරියන්න. ද්‍රාවණයේ මුළු පරිමාව එක් කරන ද්‍රාවකවල පරිමාවල එකතුවට සමාන වේ. එක් කරන ද්‍රාවකවල පරිමාවල එකතුවට සමාන වේ. හරි. ඊළඟට ද්‍රාවණ මිශ්‍ර කිරීමේදී
එන්තැල්පි විපර්යාසයක් සිදු නොවේ. එන්තැල්පි විපර්යාසයක් සිදු නොවේ. වරන් තුලොන්නම් බල ප්‍රබලතාව සමාන නිසා කියලා ගන්න. බල ප්‍රබලතාව සමාන නිසා. ඒ කියන්නේ අපි ශක්ති විද්‍යාවදී කතා කරා ද්‍රාවණය කරනකොට එක්ක ද්‍රාවණය කියන්නේ මිශ්‍ර කරනකොට යමක් මිශ්‍ර කරනකොට එක්ක ද්‍රාවණය රත් වෙනවා එක්ක ද්‍රාවණය සිසිල් වෙනවා. එතකොට ද්‍රාවණය රත් වුණොත් ඒකට කියනවා තාපදායකයි කියලා. ද්‍රාවණය සිසිල් වුණොත් ඒකට කියනවා තාප අවශෝෂකයි කියලා. නමුත් පරිපූර්ණ ද්‍රාවණයක් හදනකොට මිශ්‍ර කිරීමේදී එන්තැල්පි විපර්යාසයක් සිදු වෙන්නේ නැහැ. ඒ කියන්නේ එන්තැල්පිය ශුන්‍යයි. ඒ කියන්නේ ද්‍රාවණය රත් වීමක් හෝ සිසිල් වීමක් සිදු වෙන්නේ නැහැ. ද්‍රාවණය රත් වීමක් හෝ සිසිල් වීමක් වෙන්නේ නැහැ. එන්තැල්පි විපර්යාසය හරියටම ශුන්‍යයි. එන්තැල්පි විපර්යාසයක් නෙමෙයි. මෙතන කියලා කියන්නේ ඩෙල්ටා H කීයද? සමානයි බිඳුවයි. එනම් ඩෙල්ටා H සමානයි බිඳුව. ද්‍රාවණය සිසිල් වීමක් හෝ රත් වීමක් සිදු නොවේ. ද්‍රාවණය සිසිල් වීමක් හෝ රත් වීමක් සිදු නොවේ. හරිද? ඒතර ඔය ලක්ෂණ ගොඩක් වැදගත් වෙන්නේ MCQ වලට හොඳ. ඔය ලක්ෂණ ගොඩක් වැදගත් වෙන්නේ MCQ වල රචනා වලට වඩා. හරි. අපි යනවා ප්‍රධානම තැනට. මේ පාඩමේ ප්‍රධානම තැන. දාගන්න මාතෘකාව රවුල් නියමය. හරි. ඒතර මාතෘකාවේ දාගන්න රවුල් නියමය කියලා මම පොඩ්ඩක් අටුවමක් කියව දාගත්තා. හරි. ලියාගන්නකො රවුල් නියමය කියන නිර්වචනය මෙහෙම. සංවෘත බඳුනක් තුල ද්වයංගී පරිපූර්ණ ද්‍රාවණයක්. ද්වයංගී පරිපූර්ණ ද්‍රාවණයක්. ද්‍රව වාෂ්ප සමතුලිතතාවයට පත්ව ඇති විට පරිපූර්ණ ද්වයංගී ද්‍රාවණයක් ද්‍රව වාෂ්ප සමතුලිතතාවයට පත්ව ඇති විට. හරිද? ඉතින් අපි ගත්තනේ පත්ව ඇති විට වාෂ්ප කලාපයේ එක් සංඝටකයක ආංශික පීඩනය ද්‍රව කලාපයේ එහි මෞල භාගයේ සංතෘප්ත වාෂ්ප පීඩනයේ ගුණිතයට සමාන වේ. හරිද? බලන්න උඩට කියවලා දිගවචන හොඳට බලන්න. සංවෘත බඳුනක් තුළ පරිපූර්ණ ද්වයංගී කියන්නේ සංඝටක දෙකයි. හරිද? දෙකක් කියන එක තමයි ද්වයංගී කියන්නේ. ඒතකොට අපි රවුල් නියමය ඕන එකට යොදන්න පුළුවන් රවුල් නියමය හොඳේ. නමුත් අපි ප්‍රධාන වශයෙන් සලකන්නේ සංඝටක දෙකකින් යුත් පරිපූර්ණ ද්‍රාවණ සඳහා විතරයි. පරිපූර්ණ ද්වයංගී ද්‍රාවණයක් ද්‍රව වාෂ්ප සමතුලිතතාවයට පත් වුණාට පස්සේ එයාගේ ඒතකොට මේ වාෂ්ප කලාපයේ යම් සංඝටකයක ආංශික පීඩනය සමානයි. එයාගේ ද්‍රව කලාපයේ මූල භාගයත් එයාගේ සංතෘප්ත වාෂ්ප පීඩනයේත් ගුණිතයට සමානයි කියලා කියන්නේ. හරිද? හරි. මම AB කියලා පරිපූර්ණ ද්‍රාවණයක් ගත්තා. හරිද? AB පරිපූර්ණ ද්‍රාවණයක් කියලා ගත්තා. එතන මෙයා දැන් සාමාන්‍ය මූල භාගය ගන්න අපි x වලින්. නමුත් මම මෙයාගේ පටලැවෙන නිසා ද්‍රව කලාපයේ මූල භාගය ගත්ත xa හා xb ඇසුරෙන්. වායු කලාපයේ මූල භාගය ගත්ත ya හා yb ඇසුරෙන්. හරිද? නැත්නම් x dash කියලා ගන්න පුළුවන්. සමහර ගණන් වල x dash කියලා දෙනවා. අර පටලැවෙන නිසා මම වෙනම සංකේතයක් ගත්තා. නැත්නම් y වලින් මූල භාගය කියන එක කියවෙන්නේ නැහැ. හොඳේ. මොකද මම ගත්තා ya yb කියලා. එතකොට මේක ද්‍රාවණයක් නිසා මෙයාගේ ඇති වෙන පීඩනය එයාගේ ආංශික පීඩනය pa මෙයා ගත්තොත් pb ආංශික පීඩනය. ඒතර එයා කියන්නේ මෙන්න මෙහෙම එකක්.
ඉතින් මේ තියෙන යාගේ සංකේත ටික අදාළ දේවල් ටික අපි හඳුනා ගන්න අවස්ථාව. ඉතින් එයා කියන්නේ මෙන්න මෙහෙම එකක්. කොහොමද? PA නම් PA සමානයිලු එයාගේ මවුල භාගය ද්‍රව කලාපේ. කො ද්‍රව කලාපේ මෙන්න එයාගේ මවුල භාගය කීයද? x. නම් XA වාරයක් P0 A ට සමානයිලු. ඊළඟට PB නම් PB සමානයි XB වාරයක් P0 B ට. පැහැදිලිද අවස්ථාව? එයාගේ සංඝටකයේ ආංශික පීඩනය සමානයි ද්‍රව කලාපයේ මවුල භාගය වරක් සංතෘප්ත වාෂ්ප පීඩනය. ඒතර මේක තුල සංතෘප්ත වාෂ්ප පීඩනය නැහැ. එයා තනියෙන් ඉන්නකොට ඒ සංතෘප්ත වාෂ්ප පීඩනයක් තියෙනවනේ. එයාගේට සමානයි. පැහැදිලිද? එහෙනම් අපි ඉස්සරහ දාගමු මෙහෙම. AB පරිපූර්ණ ද්‍රාවණයක් සලකමු. AB පරිපූර්ණ ද්‍රාවණයක් සලකමු. හරිද? AB පරිපූර්ණ ද්‍රාවණයක් සලකමු. එතකොට මෙන්න මේ පද්ධතියයි ඒකේ සියලු සංකේත ටික දාගන්න. හරිද? පද්ධතියයි සියලු සංකේත ටික දාගන්න. ඊට පස්සේ එතනම කොනක ඒ සංකේත ටික හඳුන්වා ගන්න. ඒ සංකේත ටික හඳුන්වා ගන්න. එතකොට මේ P0 A දන්නවා. කවුරුද? A වල සංතෘප්ත වාෂ්ප පීඩනය. P0 B කියලා ගත්තේ B වල සංතෘප්ත වාෂ්ප පීඩනය. එතකොට A කියන්නේ A වල ආංශික පීඩනය. PB කියන්නේ B වල ආංශික පීඩනය. XA කියන්නේ මොන කලාපයේද? ද්‍රව කලාපයේ A වල මවුල භාගය. XB කියලා ගත්තේ ද්‍රව කලාපයේ B වල මවුල භාගය. YA කියලා ගත්තේ එතකොට කවුද? වායු කලාපයේ A හි මවුල භාගය. YB කියලා ගත්තේ වායු කලාපයේ B හි මවුල භාගය කියලා හරියට දාගන්න ඕනේ. ඉතින් ඔයා මෙතෙන් පස්සේ වීඩියෝ එක නතර කරගෙන අදාළ දේවල් ටික දාගන්න. සටහන රූප සටහන දාගන්න සංකේත ටික ඒක ඇතුළත් කරගෙන ඒ සංකේතවල නම් ටික වෙනම දාගන්න. හරිද? තවල නියම ලියන්න යන්න ඕනේ නැහැ. ඒක ටික දාගන්න. ඒතර මෙතනින් පස්සේ ආ වීඩියෝ එක නතර කරලා දාගන්න. හරිද? හරි. එතකොට ඔය වීඩියෝ එක නතර කරලා දාගන්න නැතිනේ. එතකොට මේ සංකේත ටික මතකයිනේ. ඒ ටික වෙනම දාලා තියාගන්න ඕනේ. මේ ගත්තොත් A වල සංතෘප්ත වාෂ්ප පීඩනය, B වල සංතෘප්ත වාෂ්ප පීඩනය, A වල ආංශික පීඩනය, B වල ආංශික පීඩනය. ද්‍රව කලාපයේ A හි මවුල භාගය, ද්‍රව කලාපයේ B හි මවුල භාගය. වායු කලාපයේ A හි මවුල භාගය, වායු කලාපයේ B හි මවුල භාගය. යොදාගත්තනේ. අන්න දැන් රවුල් නියමය කියලා මේක දාලා තියන්න. රවුල් නියමය කියලා මේක දාලා තියන්න. ලියලා කොටු කරලා තියාගන්න. රවුල් නියමය කියලා ඔබ දාලා කොටු කරලා තියාගන්න. හරිද? එතකොට රවුල් නියමය කියලා ලියන්න කිව්වොත් නිර්වචනය හෝ රවුල් නියමය කියලා ලියන්න කිව්වොත් නිර්වචනය හෝ සමීකරණය ලියන්න පුළුවන්. ඒතර මේ දෙකම ලියන්න ඕනේ නැහැ. මේ සමීකරණ දෙකේ එකක් ලියවනම් ඇති නේද? සමීකරණ දෙකේ එකක් ලියවනම් ඇති. නිර්වචන ඕන නිර්වචනය සමීකරණ දෙකේ එකක්. හැබැයි සමීකරණය ලියනවා නම් ඔයා මේ පද්ධතිය දාන්න ඕනේ. මේ සංකේත හඳුන්වා දෙන්න ඕන. ඊට අමතරව මෙයා පරිපූර්ණ ද්‍රාවණයක් කියලා කියන්නත් ඕනේ. එයා පරිපූර්ණ ද්‍රාවණයක් කියලා දීලා තිබුණොත් එක සැරේ මෙහෙම ලියන්න පුළුවන්. හරිද? එහෙම නැත්නම් ද්‍රාවණයක් දීලා නැතුව පරිපූර්ණ ද්‍රාවණයක් නිර්වචනය කරන්න කියලා කිව්වොත් සමීකරණය ලියනවා නම් මේ පද්ධතිය දාලා එයා පරිපූර්ණ වෙනවා කියලා තියෙන්න ඕනේ. හරිද? එහෙම නැත්නම් නිර්වචනය. පැහැදිලිද? හරි. ඒතර මේකේ රවුල් නියමයේ තව අවස්ථාවක් ආකාරයක් තියෙනවා. අපි ඒකට කියනවා රවුල් නියමයේ විකල්ප ආකාරය කියලා. හරිද? දැන් රවුල් නියමය කියලා ගත්තේ අපි රවුල් නියමය කියලා ගත්තේ PA නම් PA සමානයි XA වාරයක් P0 A. හරිද? PB නම් PB සමානයි XB වාරයක් P0 B. හරිද? තව මේකේ තියෙනවා රවුල් නියමයේ විකල්ප ආකාරය කියලා එකක්. එකක් නිර්වචනයක්. රවුල් නියමයේ විකල්ප ආකාරය. ඒ විකල්ප ආකාරය කියන එකට සමහර අය ගුරුවරු කියන තවත් ආකාරයක් කියනවා. රවුල් නියමයේ තවත් ආකාරයක්. එතකොට රවුල් නියමය සමහර ගුරුවරු මේක රවුල් නියමය කියලා මේක රවුල් නියමයේ විකල්ප ආකාරය කියනවා. සමහර අය මේක රවුල් නියමය කියලා මේක විකල්ප ආකාරය කියලා කියනවා. කොහොම කිව්වත් එකයි. කිසි ගැටලුවක් නැහැ. හරිද? අපි ඒකට දාගමු කියන මාතෘකාව. රවුල් නියමයේ විකල්ප ආකාරය. රවුල් නියමයේ විකල්ප ආකාරය. හරි. රවුල් නියමයේ විකල්ප ආකාරය.
දාගන්න. ඒ අතර නිර්වචනය දාගන්නකො. සංවෘත බඳුනක් තුල පරිපූර්ණ දෙයංගී ද්‍රාවණයක් ද්‍රව වාෂ්ප සමතුලිතතාවයට පත්ව ඇති විට වාෂ්ප කලාපයේ මුළු පීඩනය මෙහෙම දාගන්න. ද්‍රව වාෂ්ප සමතුලිතතාවට පත්ව ඇති විට ඊට කපන්නද ද්‍රව වාෂ්ප සමතුලිතතාවට පත්ව ඇති විට ද්‍රව කලාපයේ එක් සංඝටකයක මෞල භාගය අනෙක් සංඝටකයේ සාපේක්ෂ වාෂ්ප පීඩන පාතනයට සමාන වේ. මොකද මේ කතාව මහාලය ඕක රවුල් නියමයේ කියලා උගන්වලා අරක විකල්ප ආකාරය කියලා උගන්වනවා. කොහොම වුණත් එකයි නේද? ඒතර අර නිර්වචනයත් එමය රවුල් නියමයේ කියලා ලියන්න කිව්වොත් ඔයාලා මේක ලිව්වත් ලැබෙනවා නිර්වචනය හෝ සමීකරණය. රවුල් නියමයේ කියලා මේක ලිව්වත් ඒත් ලකුණු ලැබෙනවා. පැහැදිලිද? සමීකරණය හෝ නිර්වචනය. එතකොට මේ රවුල් නියමයේ සඳහා මොක ලිව්වත් ලකුණු ලැබෙනවා කිසි ගැටලුවක් නැහැ. මොකද හේතුව මෙයාගෙන් මෙයා හදන්න පුළුවන්. මෙයාගෙන් මෙයා හදන්න පුළුවන්. මෙයාගෙන් මෙයා හදන්න පුළුවන්. පැහැදිලිද? මෙයා ඒ කියන්නේ රවුල් නියමයෙන් රවුල් නියමයේ විකල්ප ආකාරය ගන්න පුළුවන්. රවුල් නියමයේ විකල්ප ආකාරයෙන් රවුල් නියමයේ ගන්න පුළුවන්. ඒ නිසා මොක දුන්නත් ලකුණු ලැබෙනවා. මොක ලිව්වත් ලකුණු ලැබෙනවා. පැහැදිලිද? එතකොට සමහර අය මේක රවුල් නියමයේ විකල්ප ආකාරය උගන්වනවා. මෙයා රවුල් නියමයේ කියලා උගන්වනවා. ඒතර මම මේක විකල්ප ආකාරය කියලා කරනවා. මෙතන නියමයේ කියලා උගන්වනවා. පැහැදිලිද? හරි. එහෙනම් අර පද්ධතියම දාගන්න පුළුවන්නේ. ඒ පද්ධතියම දාලා සමීකරණ දෙක දාගන්න. සමීකරණ දෙක දාලා කොටු කරලා තියාගන්න. හරි. ඒතර අපි අද ඔයාගේ 3 වෙනි දවසේ පන්තිය ඉවර කරනවා. يعني පන්තියේ 3 වෙනි දවසේ ඉවර කරනවා. ඊළඟ දවසේ වීඩියෝ එක ඉක්මනටම ලැබෙනවා. ඒක රෙකෝඩ් කරලා තියෙන්නේ. එඩිට් කරන්න විතරයි පොඩ්ඩක් තියෙන්නේ. ඒක ඉක්මනටම ලැබෙනවා. මෙතනින් රවුල් නියමයේ සම්පූර්ණ ඉවරයි. ඒ කියන්නේ සමතුලිතතාව ගණන් ටික ඔක්කොම ඉවරයි. පැහැදිලිද? ඒතර MCQ ටිකයි රචනා ටිකයි කරන්න තියෙන්නේ. දඬ කරන්න යන්න එපා. ඒ වීඩියෝ එකත් බලලා ඒ කියන්නේ 4 වෙනි දවසට කරාට පස්සේ ගණන් ටික හදන්න බලන්න. හරිද? දැන් මේකේ කතා කරපු තියරි ටික හොඳටම ඕනේ MCQ සඳහා. රචනා වලට වඩා වැදගත්ම වෙන්නේ MCQ සඳහා. ඒ නිසා මේ නෝට් එක හොඳට දාගන්න ඕනේ. නෝට් එක අලුතෙන් ලස්සනට ලියාගෙන හොඳට දාගන්න. එතකොට රවුල් නියම විකල්ප ආකාරයනේ. ඉහත ද්‍රාවණයම සලකපු නිසා මේ සමීකරණ දෙක දාලා කොටු කරලා තියාගන්න. පැහැදිලිද? මේ දෙක දාලා කොටු කරලා තියාගන්න. එහෙනම් අපි 3 වෙනි දවසෙන් ඉවර කරනවා. 4 වෙනි දවසේදී පටන් ගමු. මෙතන ඉඳන් 4 වෙනි දවසේ පටන් ගන්නවා. ඒතර 4 වෙනි දවසේදී පාඩම ඉවරයි. පැහැදිලිද? හරි. එහෙනම් නෝට් එකට මේ ටික දාලා ඉවර කරලා තියාගන්න.